ජේසුපේටයි ආදර දුවේ පුතේ අද දිනේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ක්‍රිස්තියානි ධර්මය විෂය නිර්දේශයට අදාළව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා තුන්වන නිපුණතාවය ඔස්සේ. තුන්වන නිපුණතාවයේ විදිහට අපිට විෂය නිර්දේශය තුළ ලැබී තිබෙන්නේ ප්‍රඥාවෙන් පූර්ණව දිවැසිවරයෙකු ලෙස සාක්ෂි දරයි. එතකොට එහි නිපුණතා මට්ටමක් විදිහට පුරාණ ගිවිසුමේ දිවැසිවරු සංකල්ප තුලින් ජීවිතය ආලෝක කරගනි. පුරාණ ගිවිසුමේ දිවැසිවරුන්ගේ මාර්ගයෙන් අපේ ජීවිතවලට ලබාගත හැකි කරුණුකාරණා අපි මේ ඔස්සේ අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මුලින්ම ප්‍රවිෂ්ටයක් විදිහට මා කැමැති අපගේ අසේල ගුරුතුමා වෙත යොමු වන්නට මේ දිවැසිවරු කියන කණ්ඩායම අපි දන්නවා මෙසොරොටික් පිටපතේ දෙවන කාණ්ඩය විදිහට මේ දිවැසිවරුන්ව බෙදීම සිදු කරනු ලබනවා. එතකොට එහිදී අපිට දකිනවා මේ දිවැසිවරු ලොකු කාර්යයක් ඊශ්‍රායල් ජනතාවට සිදු කරනවා. ඉතින් ගුරුතුමනි මේ දිවැසිවරුන් කොහොමද අපිට පුරාණ ගිවිසුම තුල ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ? ඔව්. පුරාණ ගිවිසුමේ ඉතා සුවිශේෂී මෙහෙවරක නියැලුණු පිරිසක් හැටියට අපිට දිවැසිවරුන්ව නම් කරන්න පුළුවන්. දිවැසිවරයා කියන පුද්ගලයා ගත්තොත් දෙවියන් වහන්සේගේ සේවකෙක්. උන්වහන්සේගේ පණිවිඩය නිර්භයව ප්‍රකාශ කරපු කෙනෙක්. දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කළ මේ පිරිස කිසිවෙකුගේ නිලයෙන් හෝ බලයෙන් හෝ තත්වයෙන් හෝ තනතුරෙන් හෝ Tamanට ලැබෙන ප්‍රතිචාරය මත ක්‍රියා කරපු පුද්ගලෙක් නෙමෙයි. හේබ්‍රෙව් භාෂාවෙන් දිවැසිවරයා කියන වචනය හඳුන්වන්නේ නබී කියන නමින්. ඒකේ අර්ථ තුනක් තියෙනවා. පළමු අර්ථය තමයි කැඳවීම හා උතුරා යාම. කැඳවීමත් උතුරා යාමත් අර්ථය තියෙනවා. පුරාණ ගිවිසුමේ සෙප්ටුවජින්ත පිටපතේ නබී කියන හේබ්‍රෙව් වචනේ පරිවර්තනය කරන්නේ ප්‍රොෆෙටස් කියලා. කියන්නේ ග්‍රීක භාෂාවට. ප්‍රොෆෙටස් කියලා කියන්නේ යමෙකු වෙනුවෙන් කතා කරන තැනැත්තා කියන අර්ථය තමයි තියෙන්නේ. ඉතින් මේ දිවැසිවරයා හැමතිස්සෙම කතා කරුවේ දෙවියන් වහන්සේ පිළිබඳ. දෙවියන් වහන්සේගේ ගිවිසුම පිළිබඳව දේව ජනතාව කියන සංකල්පය වැඩිපුරම මේ අය කතා කරුවා. ඒ බව අපිට ඔවුන්ගේ දිවැසි වදන් වලින් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේගොල්ලන්ගේ තිබිච්ච පදමාලා ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේක ස්වාමින් වහන්සේගේ පණිවිඩය කා වෙතරද පැමිණියේ කියලා. ඒ වගේම මෙසේ පවසන්නේ සමිදානන් වන මමය. වගේ මේ දිවැසිවරුන්ගේ අපි පදමාලා තුළින් බලද්දී අපිට දිවැසිවරුන්ගේ කැඳවීම දිවැසිවරු කතා කෙරුවේ කුමන පුද්ගලයා වෙනුවෙන්ද කවුරු වෙනුවෙන්ද කියලා අපිට දැනගන්න ගන්නට ලැබෙනවා. එතකොට අසේල ගුරුතුමනි මේ දිවැසිවරු ඊශ්‍රායලයේ දිවැසිවරු ගැන අපි කතා බහට ලක් කරද්දී මූලික වශයෙන් මේ දිවැසිවරු බෙදන්නේ කොහොමද පුරාණ ගිවිසුම තුල? ඔව්. ප්‍රධාන වශයෙන් අපි දිවැසිවරුන්ව බෙදෙනවා කොටස් දෙකකට. ඒ තමයි පැරණි දිවැසිවරු සහ ශාස්ත්‍රීය දිවැසිවරු හැටියට. එහෙම නැත්නම් සම්භාව්‍ය දිවැසිවරු හැටියටත් නම් කරනවා. පැරණි දිවැසිවරුන් ගැන ගත්තොත් පැරණි දිවැසිවරුන්ගේ පොත් සුද්ධ බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඔවුන් පිළිබඳව ඉතිහාසමය කෘතීන් වල තමයි මේ වචනේ ඉතිහාස පොත්වලට තමයි අයත් වෙන්නේ. විශේෂයෙන් සාමුවෙල් රාජාවලිය කියන ග්‍රන්ථවල ඒ දිවැසිවරුන් ගැන සඳහන් වෙනවා. ඒ දිවැසිවරු තමයි එලියා, එලීෂා, නාතාන්, හුල්දා කියන දිවැසිවරියක් පිළිබඳවත් අබියා කියන දිවැසිවරයා ගැනත් සඳහන් වෙනවා. එතකොට මේ පැරණි දිවැසිවරුන්ගේ ලක්ෂණ මොනවද ගුරුතුමනි? ඔවුන් අපි දකිනවා ලිඛිත දිවැසිවරු පැමිණෙනවා පහු කාලීනව. එතකොට මේ හිටපු පැරණි දිවැසිවරුන්ගේ ලක්ෂණයන් අපි කතා කරොත් මොනවද ඒ ලක්ෂණයන් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ? ඔව් පැරණි දිවැසිවරුන්ගේ ප්‍රධාන ලක්ෂණය හැටියට සඳහන් කරන්න පුළුවන් ධානයට සමවැදුණා මේ අය. ඒ වගේම කණ්ඩායම් වශයෙන් මෙහෙවරෙහි හිටියා. ඒ වගේම Tamanගේ දූත මෙහෙවර සනාත කිරීම සඳහා හාස්කම් පැව. අපි දකිනවා එලියා දිවැසිවරයාගේ එලීෂා දිවැසිවරයාගේ මේ බව වඩාත් ප්‍රත්‍යක්ෂ වෙනවා සනාත වෙනවා.
එතකොට ශාස්ත්‍රීය දිවිසිවරුන්ට අපි යොමු වුණාම බයිබලයේ තුල අපිට හම්බ වෙන ශාස්ත්‍රීය දිවිසිවරු සහ අනිකුත් දිවිසිවරු අතර කොහොමද මේ බෙදීම සිදු වෙන්නේ දැන් මින් ඉදිරියට ශාස්ත්‍රීය දිවිසිවරුන් ගැන අපි කතා කරද්දී? ඔව්. අපි ශාස්ත්‍රීය දිවිසිවරු ප්‍රධාන වශයෙන් උත් කොට්ටාස දෙකයි. ප්‍රධාන දිවිසිවරුන් සහ සුළු දිවිසිවරුන් හැටියට ප්‍රධාන දිවිසිවරුන් 3 දෙනෙක් ඉන්නවා. යෙසායා, ජෙරමියා, එසකියෙල්. සුළු දිවිසිවරුන්ගෙන් සමන්විත වෙනවා හොසියා, ජෝවෙල්, ආමොස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ෂෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකි යන දිවිසිවරු 12 දෙනා සුළු දිවිසිවරුන් හැටියට අපි නම් කරනවා. ඔව්. එතකොට ගුරුතුමනි අපි අවධානය යොමු කරද්දී කැඳවීම ගැන දිවිසිවරුන්ගේ කැඳවීම. දිවිසිවරුන්ගේ කැඳවීම වල මොනවාද විශේෂත්වයන් විදිහට අපිට අපේ උසස් පෙළ විෂය නිර්දේශය අඩංගු වෙන්නේ? ඔව්. අපි දිවිසිවර කැඳවීම පිළිබඳව අපි කතා කරුවොත් සෑම දිවිසිවරයක කැඳවීම මූලික වශයෙන් මේ ලක්ෂණ පහ අපි දකිනවා. විශේෂයෙන් ප්‍රධාන දිවිසිවරු 3 දෙනාගෙම අපි මේ දේ දකිනවා. දේව දර්ශනය, දිව්‍යන් වහන්සේගේ දූත සේවාව ඉදිරිපත් කරන ආකාරය, ඒ වගේම දිවසිවරයා තමන්ගේ කැඳවීම බාර ගැනීමට මැලිවීම, ඒ වෙලාවේ හතරවෙනි පියවර වෙන්නේ දෙවියන් වහන්සේ ඔහුව ශක්තිමත් කරන ආකාරය සහ අවසානයේදී යවනු ලබන ආකාරය. දැන් අපි ගත්තොත් පළමු දිවසිවරයා යෙසායා දිවසිවරයාගේ කැඳවීම ගැන ගත්තොත් යෙසායා කියන නාමයේ අර්ථය වන්නේ සමිදානන් වහන්සේ ගලවනසේක යන්නයි. එතකොට යෙසායා දකින්නේ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨභාවය. උන්වහන්සේ සිංහාසනයක් මත වැඩ ඉන්න දර්ශනයක් යෙසායා දකිනවා. එතකොට ඒ අවස්ථාවේදී යෙසායාව දෙවියන් වහන්සේ මේ දිවසිවරයාව තෝරා ගැනීම වෙනුවෙන් දේව කැමැත්ත කුමක්දයි පැහැදිලි කිරීමක්, මෙහෙවර බාර දීමක් ප්‍රකාශ කරනවා. එමගින් ඔහු යොමු විය යුතු කාර්යභාරය හා කළ යුතු ක්‍රියාදාමය දෙවියන් වහන්සේ මේන් පෙන්වලා දෙනවා. ඒ වගේම මෙම දර්ශනය තුලින් දෙවියන් වහන්සේගේ අති උත්කෘෂ්ඨභාවය පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ වැඩ සිටීම මේඝ ගර්ජන, වලාකුළු, ඝන මීදුම, දුම, පොළවේ කම්පනය, සුළඟ වගේ සලකුණු තුලින් දෙවියන් වහන්සේගේ අති උත්කෘෂ්ඨභාවය පෙන්වා දෙනවා. ඉතින් දැන් අපි දකිනවා යෙසායා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 සමිදානන් වහන්සේ දේව මාලිගාවේ වැඩ සිටීම යෙසායා දර්ශනයක් මගින් දැකපු ආකාරය. ඒ අවස්ථාවේදී යෙසායාගේ දූත සේවාව පිළිබඳ කතා කරුවොත් යෙසායා මේ වෙලාවේදී තමන්ගේ කාර්යභාරය ප්‍රකාශ වීමක් වෙනවා. ඔහුට ඉදිරිපත් කරනවා. දැන් මෙතනදී යෙසායා තමන්ගේ නුසුදුසුභාවය ගැන කියලා දෙන හැම දිවසිවර කැඳවීමක් තුළම දකින්නට ලැබෙන ලෙස යෙසායා කියන්නේ අපවිත්‍ර තොල් ඇති අයෙක් හැටියට සඳහන් කරනවා තමන්ව. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේගේ දූතෙක් ඇවිල්ලා සෙරප්පරු කියලා සමයි සඳහන් වෙන්නේ. යෙසායාගේ දෙතොල ගිනි අඟුරකින් පුලුස්සනවා. ගිනි අඟුරෙන් ගින්නෙන් සංකේතවත් වන්නේ පිරිසිදු භාවය, පාරිශුද්ධවත් භාවය. ඊට පස්සේ යෙසායාව යවනු ලබන්නේ දැඩි සිත් ඇති කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නා ජනතාවක් වෙතට. අපි දකිනවා යෙසායා පොත කොටස් 3කින් සමන්විත වෙනවා. විප්‍රවාසයට පෙර යෙසායා, විප්‍රවාසීය යෙසායා සහ විප්‍රවාසයෙන් පසු යෙසායා හැටියට. ඊළඟට ජෙරමායා දිවස් ප්‍රසාදිතුමාගේ කැඳවීම, ජෙරමියා දිවසිවරයාගේ කැඳවීම ගැන ගත්තොත් ජෙරමයා කියන වචනේ තේරුම වන්නේ සමිදානන් වහන්සේ උසස් කළසේක, නැත්නම් සමිදානන් වහන්සේ ස්ථාපිත කළසේක යන්නයි. දැන් මෙතනදී තියෙන්නේ දෙබසක්. දෙවියන් වහන්සේ හා දෙවියන් වහන්සේගේ හඬත් එක්ක තියෙනා වූ දෙබසක් තමයි මෙතනදී යන්නේ. ජෙරමියා දෙවසිවරයාව දෙවියන් වහන්සේ තෝරගන්නේ මව් කුස්සේ තුල පිළිසිඳ ගැනීම මොහොතේ පටන් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට යෙසායා ජෙරමියාගේ දූතික සේවාව ඉදිරිපත් කරන්නේ ජාතීන් හට දිවසිවරයෙකු හැටියට තමයි ජෙරමියාගේ කැඳවීම. ඓතිහාසික පසුබිමකයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් රජවරු තිදෙනෙකු යටතේ මෙහි කරන්නට ජෙරමියා දිවසිවරයාට සිද්ධ වෙනවා. එතකොට
කලින් දිවසිවර යසායාගේ වගේම ජෙරමියත් මේ වෙලාවේදී තමන්ගේ අකමැත්ත, තමන්ගේ මැලිභාවය ප්‍රකාශ කරන්නේ තමන් ලාබාලයි කියලා. ඒ වෙලාවේ පෙන්වා දෙනවා දේ වචනේ පැහැදිලිවම ජෙරමියාගේ මුඛය දෙතොල ස්පර්ශ කිරීම තුළින් ස්වාමින් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ගලා එන්නට සැලැස්සුවා කියලා. ඒ වගේම මෙතනදී පෙන්වා දෙන දෙයක් තමයි සතුරන් ඔහුට කොපමණ විරුද්ධව සටන් කළත් ඔහුව පරාජය කරන්නට නොහැකි බව පෙන්වා දෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ඔහුව ධෛර්යමත් කරනවා, දිරිමත් කරනවා කියලා මේ කැඳවීම තුළින් පෙන්වා දෙනවා. ඒ වගේම යවනු ලබන්නේ සුවිශේෂී කැඳවීමක් ජෙරමියා දෙවස් ප්‍රසාදතුමාගේ කැඳවීම යහපත් දෙය ගොඩ නැගීමටත් අයහපත් දෙය සුණු විසුණු කිරීමට. යහපත් දෙය ගොඩ නැගීමටත් අයහපත් දෙය සුණු විසුණු කිරීමට. සිත් දැඩි වූ පවිටු දඬුවම් සහිත විනිශ්චයක් සිත් හැරෙන්නාට සමාවත් සාමය හා සෞභාග්‍ය ළඟා කර දීමට තමයි දිවසිවරයාව දෙවියන් වහන්සේ ප්‍රබල මාධ්‍යයක් හැටියට තෝරගන්නේ කියලා පෙන්වා දෙනවා. ඒ වගේම අනිත් ප්‍රධාන දිවසිවරයා තමයි එසකියල් දිවස් ප්‍රසාදිතුමා. එසකියල් කියන වචනේ තේරුම වන්නේ දෙවියන් වහන්සේ ශක්තිමත් කරනසේක යන්නයි. දෙවියන් වහන්සේ ශක්තිමත් කරනසේක. දිවසිවරයා ඊටා සංකීර්ණ දර්ශනයක් දකිනවා දෙවියන් වහන්සේ අබිරහස්මේ වැඩ සිටීම එයින් සංකේතවත් වෙනවා. එසකියල් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට තුන්වෙනි වගන්තිය දක්වා. එසකියල් තුළට දෙවියන් වහන්සේගේ දේවානුභාවය සංකේතවත් කරන්නේ දූත මෙහෙවරකට ලැබෙන කැඳවීමක්, ලැබෙන බලයක් හැටියට. ඒ අවස්ථාවේදී විප්‍රවාසීව සිටින ජනතාවට, මුරණ්ඩු සිත් ඇති ජනතාවට දෙවියන් වහන්සේ මේ දිවසිවරයව යවනවා. ධෛර්යවන්ත කරන්නේ අකුලන පොතක් අනුභව කිරීමට සැලැස්වීමෙන්. අකුලන පොතක් අනුභව කිරීමට සැලැස්වීමෙන්. එතකොට මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේගේ හස්තේ අකුලන පොතක් අනුභව කිරීම තුළින් දෙවසිවරයා ධෛර්යමත් කරනවා, කැඳවීම ලබා ගන්නවා. එතකොට මේ දේ වචනේ සඳහන් වෙන්නේ එය මී පැණිමෙන් රස වුණා කියලා. එතකොට එසකියල්ව යවනු ලබන්නේ ඊතා මුරණ්ඩු තද සිත් ඇති කැරලිකාර වංශයක් ලෙස. එතකොට මාංශමය හදවතක් ඇති කිරීමට එසකියල්ව යවනවා. ඔහුව යවනු ලබන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසෙන ජනතාවක් හැටියට, විශේෂයෙන් බැබිලෝනියානු විප්‍රවාසගත සමයේදී. ඒ වගේම සමස්තයකට ගත්තොත් මේ දිවසිවර කැඳවීම තුල අපි දකින ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. මේ අය කතා කරපු තේමා තුනකින් සමන්විත වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ඒකදේවවාදය ගැන කතා කරුවා. දෙවෙනි එක ශීල ධර්මයේ නැත්තම් සදාචාරාත්මක සම්පන්න ජීවිතය ගැන කතා කරුවා. තුන්වෙනි අවස්ථාව තමයි මේ කතා කරුවේ මෙසියානික සංකල්ප පිළිබඳව කතා කරුවා. ප්‍රධාන ඉගැන්වීම් තේමාවන් ඔස්සේ අපි දිවසිවරුන් ගැන අධ්‍යයනය කරද්දී ඒකදේවවාදය දන්නවා ඊශ්‍රායල් ජන සමූහයම ඒකදේවවාදී ජන පිරිසක්. එතකොට මේ ඒකදේවවාදය දිවසිවරුන් කතා බහට ලක් කරද්දී නැත්නම් ඊශ්‍රායල් වරුන්ට උගන්වද්දී මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ? ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී අපිට මොන වගේ පැතිකඩයන්ද අධ්‍යයනය කරන්න තිබෙන්නේ උදේ ගුරුතුමනි? ඊශ්‍රායල් දිවසිවරුන්ගේ ඒකදේවවාදය ඉගැන්වීම් සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම ඔවුන් පුරාණ කිවිසුමේ ඔවුන්ගේ ප්‍රධානම ඉගැන්වීම උනේ එකම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම කියන කාරණාව. ඒ නිසා ඔවුන් යාවේ දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න, විශ්වාස කරන්න කියන කාරණාව තමයි ඔවුන්ගේ ප්‍රධානම ඉගැන්වීම උනේ. ඒ අනුව විශේෂයෙන්ම ඉදිරිපත් කළා මිනිස් අතින් නිර්මාණය කරපු කිසිදු හෝ දෙයකට බැඳුම් පිදුම් නොකරන්නට කියලා. මිනිස් අතින් නිර්මාණය කරපු මැටි වලින්, ගල් වලින් හෝ ලී වලින් සාදපු කිසිදු හෝ රූපයකට নমස්කාර නොකරන්න කියන එක. ඒත් එක්කම පැරණි කිවිසුමේ දිවසිවරුන්ගේ විශේෂත්වයක් වෙනවා. ඒ තමයි ඔවුන් කටයුතු කළේ, ඔවුන් ක්‍රියා කළේ දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් හැටියට. එතකොට ඔවුන් හැම විටම ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය. මේ තමයි ඔවුන්ගේ ඉගැන්වීම ඒකදේවවාදයේ සම්බන්ධව ඉගැන්වීම.
ඒත් එක්කම සදාචාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙවෙනි ඉගැන්වීම සිදු කළා. ඒ අනුව ඊශ්‍රායල් ජනතාව නීතිගරුක හා යුක්තිගරුක ජනතාවක් ලෙස පත් වෙනවා විශේෂයෙන්ම සීනායි ගිවිසුම තුලින්. සීනායි ගිවිසුම තුලින් ඔවුන් ශිෂ්ට සම්පන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ශිෂ්ට සම්පන්න භාවය තුළ ඔවුන්ගේ නීතිගරුක භාවය පිළිබඳව විශේෂයෙන් මේ දිවසිරුන් කතා කළා. ඒ සඳහා මූලික වශයෙන්ම ඔවුන්ට මඟ පෙන්වීමක් පිටුපහලක් වුණේ දසපනත. ඒ නිසා දිවසිවරුන් හැම විටම ආරාධනා කළා දෙවියන්ට ප්‍රිය ලෙස ජීවත් වන නම් දසපනතට අනුව ජීවත් වෙන්නට ඕනේ කියන එක. ඒ නිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමේ ක්‍රමවේදය මාර්ගය තමයි දසපනත කියන එක ඔවුන් ඒ අතර විශේෂයෙන්ම කතා කළා. ඒත් එක්කම අපි දකිනවා විශ්වාසවන්තකම හා කරුණාව කියන කාරණාව. දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වීම ඒත් එක්කම කරුණාව ස්ථිර ප්‍රේමය දෙවියන් කෙරෙහි ස්ථිර ප්‍රේමය මේ සියල්ල තුළම ගිවිසුමත් එක්ක බැඳිලා ඉන්නේ කොහොමද කියන එක ගැන මේ කතා කළා. ඒ නිසා ගිවිසුමේ කොටසක් හැටියටයි ඕන් මේ කරුණ ඉදිරිපත් කළේ. ඒත් එක්කම කිසි විටක අසල්වැසියා විනිශ්චය නොකරන්නට කියන එක. අසල්වැසියාට එරෙහිව කරන වැරදි විනිශ්චය ඒක දෙවියන්ගේ උදහසට දඬුවමට ලක් වෙන දෙයක් නිසා ඒක ස්වභාව දහම තුල පවා ප්‍රශ්න ඇති කරන දඬුවම් වලට ලක් වෙන දෙයක් හැටියට ඉදිරිපත් කරන විශේෂම මේ පිළිබඳව හොසේ අධිවසිවරයා ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඒත් එක්කම ඕන් ඉදිරිපත් කරපු තුන්වෙනි ඉගැන්වීම තමයි මෙසියානු සංකල්පය. කියන්නේ ජනතාව බේරා ගැනීම සඳහා ගැලවුම්කාරයෙකු පැමිණෙනවා කියන දේ. ඒ සංකල්පය. ඉතින් ජුදා ජනතාවගේ බලාපොරොත්තුවේ කේන්ද්‍ර ස්ථානය තමයි මෙසියස්. ඉතින් මෙසියස් කියන වචනය අපි විග්‍රහ කළොත් එහෙම හීබ්‍රු භාෂාවෙන් මෂියා කියන වචනය තමයි මේ. ඒ ග්‍රීක භාෂාවට පරිවර්තනය වෙනකොට ක්‍රිස්ටෝස් කියන වචනය ඒකෙන් අපිට ගම්ම්‍ය වෙනවා. එතකොට හීබ්‍රු භාෂාවෙන් මෂියා හෝ ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්ටෝස් කියන මේ වචන දෙකේම අර්ථය අපි ගත්තොත් එහෙම ආලේප කරනු ලැබූ තැනැත්තා යන්නයි මෙතනින් අදහස් වෙන්නේ. ඒතර පළමුවෙන්ම ගිවිසුම තුළ ඊශ්‍රායලයේ සියලුම ජනතාව ආලේප කරපු ජනතාවක් හැටියට පිළිගත්තා. ඒත් එක්කම පළමු මෙසියානික අනාවැකිය ප්‍රකාශ කරන මෙසියස්වරයෙකුගේ පැමිණීම පිළිබඳව අනාගත සිදු වෙනවා කියන ඒ පළමු ප්‍රකාශය සිදු කරන්නේ නාතන් දිවසිවරයා විසින්. ඒ දාවිත් රජතුමාට. ඒ අනුව ඒ ඉදිරිපත් කරපු මෙසියානික අනාවැකිය තුළ අවධාරණය කරන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අනුව එක් කරුණක් තමයි මෙසියස් වහන්සේ පැමිණෙන්නේ දාවිත් රජතුමාගේ පරපුරෙන් කියන එක. දාවිත් රාජ පරපුරෙන් තමයි මෙසියස් වහන්සේ පැමිණෙන්නේ. ඒත් එක්කම ඒ මෙසියස් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිසා ඒක සදාකාලික රාජ්‍යයක්. කිසිදු ආකාරයකින් ඒක මනුෂ්‍යයාට විනාශ කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. ඒත් එක්කම එම රාජ්‍ය තුල පවතින తත්වය යුක්තිය සෑම මිනිසෙකුටම යුක්තිය ඉටු කරනවා ධර්මිෂ්ඨකමින් රාජ්‍ය ගොඩනැගෙනවා. ඒත් එක්කම සාධාරණත්වය ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව විශේෂයෙන් මෙතන ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම අපි දකිනවා මේ තුල තවත් ඉදිරිපත් වෙන සංකල්පයක් තමයි එම්මැනුවෙල් ලකුණ කියන කාරණාව. එම්මැනුවෙල් අහස් රජතුමා සිරියානු අධිරාජ්‍ය හා යුද්ධ කිරීමට සහාය නොදීම නිසා ඔහුට විරුද්ධව යුද්ධ කිරීමට අවට රජවරුන් තීරණය කළාම දිවසිවරයා විසින් මේ දිවස්වැකිය ප්‍රකාශ කරනවා. ඒ තමයි කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරනවා උන්වහන්සේට එම්මැනුවෙල් යන නාමය දෙනවයි කියන එක. ඒතර එම්මැනුවෙල් කියන නාමයේ අර්ථය දෙවියන් වහන්සේ අප සමගයි. නැත්නම් ස්වාමින් වහන්සේ අප සමගයි. එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමග ඉන්නවා නම් මනුෂ්‍යයා තුල මෙසියානික සංකල්පය ඉටු වෙලා තියෙන්නේ. ඉතින් එයයි මෙතන ඉදිරිපත් කරන ප්‍රධාන කාරණාව හැටියට මතුවෙන්නේ. දැන් දිවැසිවරුන්ගේ ඉගැන්වීම් තුලට යොමු වුණා. උඩ ප්‍රධාන දිවැසිවරුන් වගේම අනිකුත් සුළු දිවැසිවරුන් විවිධාකාර වූ තේමාවන් ඔස්සේ කරුණාකාරණා ඉදිරිපත් කරනවා. මා කැමතියි කරු ඩේමියන් පියතුමාට යොමු වන්නට මේ ආමොස් දිවැසිවරයා හරි වැදගත්. ආමොස් දිවැසිවරයා විශේෂ ඉගැන්වීමක් ඉදිරිපත් කරනවා ඊශ්‍රායල් ජනතාවට සාධාරණත්වය ගැන. ඒ පිළිබඳව පියතුමනි ආමොස් දිවැසිවරයා කියන ප්‍රධාන ඉගැන්වීම් අපි මොනවද කියලා හොයලා බැලුවොත් කොහොමද වහන්සේ ඒ සඳහා අපිට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නේ. පියතුමනි දිවැසිවර ආමොස්
සහ සමාජ සාධාරණත්වයේ කියන කාරණා දෙක එකට යන කාරණාවල්. අපිට මේ මාතෘකාවේදී උසස් පෙළ ක්‍රිස්තියානි ධර්ම විෂයේදී විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නයක් ගොඩනැගෙන්න පුළුවන් හොඳ තැනක් තමයි ආමෝස් දිවස්පසාදිවරයා. එක පැත්තකින් එන සරලම බහුවර්ණ ප්‍රශ්නයක් තමයි සමාජ සාධාරණත්වයේ දිවසිවරයා ලෙස හඳුන්වන්නේ කියන කාරණාවේදී අපි දිවසිවර ආමෝස් තමයි පිළිතුරු වශයෙන් ගොඩනගන්නේ. ඒ වගේම සැඟවුණු අසාධාරණත්වය ගැන දැඩි ලෙස කතා කරන දිවසිවරයා ගැන කිව්වොත් අපිට පෙනෙන දෙයට වඩා සැඟවුණු යමක් ගැඹුරින් කතා කරන්නට හැකියාවක් තිබුණු දිවසිවරයා කිව්වත් අපි ආමෝස් දිවස්වරයා තමයි කතා කරන්නේ. මේක ටිකක් ගැඹුරු විෂය කාරණාවකින් බහුවර්ණ ප්‍රශ්නයක් ගොඩනගෙනවා නම් එහෙම දෙවන ජෙරබෝආම් රජුගේ පාලන සමයේ ආරම්භ වන්නට ඌයේ කුමන දිවසිවරයාගේ සේවාවද කිව්වොත් එතනදිත් අපිට දිවසිවර ආමෝස් තමයි පිළිතුරු වශයෙන් ගොඩනගෙන්නේ. දැන් මේ බහුවර්ණ ප්‍රශ්න වලට අමතරව රචනාමය ප්‍රශ්නයකදී එදා ඊශ්‍රායල් ජනතාවට දිවසිවර ආමෝස්ගේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ ප්‍රධාන කරුණු පහක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයක් ගොඩනැගුණොත් ළමයි හැමතිස්සෙම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී හොඳ පිවිසුමක් ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ ආමෝස් කොයි වගේ කෙනෙක්ද කියලා පළවෙනි කරුණක් තමන්ගේ පිවිසුමට එකතු කරාට පස්සේ තමන්ට සමාජ සාධාරණත්වයේ පිළිබඳ දිවසිවර ආමෝස්ගේ කරුණු ටික පිළිවෙලින් පිළිවෙලට එකතු කරන්න පුළුවන් වෙනවා. අපි දන්නවා වෘතියෙන් මේ ආමෝස් කියන්නේ ඉන්දේරෙක් වගේම අත්තික්කා වගා කළ ගොවියෙක්. ඒ වගේම මේ ඔහුගේ දිවසිවර සේවාව ආරම්භ වෙනවයි කියලා සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 760 දී දෙවන ජෙරබෝආම් රජුගේ පාලන කාලෙදී. ඔහුගේ පණිවිඩය ප්‍රධාන වශයෙන් ඉලක්ක වුණේ උතුරු රාජධානියට. එයයි උතුරු රාජධානියේ වෙළඳාම සරුසාරු වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉහළ සමාජ පන්තියක් බිහි වුණා. ඉහළ සමාජ පන්තියක් බිහි වෙනකොට සමාජයේ දුගී දුප්පත් වුණ සූරා කෑමකට ලක් වුණා. ඔහු නියෝජනය කරේ එඬේර. ඔහු නියෝජනය කරේ ගොවි. ඒ පන්තියට අසාධාරණයක් වුණා. මොහු ඒ උතුරු රාජධානිය තුල වෙළඳාම සරුසාර වීම නිසා ඉහළ සමාජ පන්තියත් දිලිඳු අසරණ පන්තියත් අතර තිබුණු මේ පරතරය දැකලා ඒ පිළිබඳ ඔහුගේ දිවැසි කාර්යය ආරම්භ කරන්න වුණා. ඔහු තමන්ගේ පන්තියට වෙච්ච අසාධාරණය බොහෝම අපූර්වට දිවැසි වගතුලින් පෙන්눔 කළා. සහෝදර ජනතාව පීඩනයට පත් කරන අසාධාරණය දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවයි කියලා ආමෝස් නිර්භීතව පෙන්වලා දුන්නා. අන්න ඒ නිසා තමයි දුවේ පුතේ අපි ආමෝස් දිවස්පසාදිවරයාට සමාජ සාධාරණත්වයේ දිවස්වරයා කියලා කියන්නේ. අනිත් පැත්තෙන් මම ඔබට පැහැදිලි කරා ඔහු සැඟවුණු අසාධාරණත්වයක් ගැන කතා කරන දිවස්වරයා කියලා. එයයි සමහරක් වෙලාවට සමාජයේ සමහර අසාධාරණත්වයන් පියවි ඇහැට නොපෙනෙන දේ පවා ඔහු සියුම් ලෙස තමන්ගේ ඉගැන්වීම් වලට යොදාගත්තා. උදාහරණයකට බොහොම පැහැදිලි ඔහු තරබාරු එළදෙනුන් සම්බන්ධ රූපකයක් අරගෙන ඒ රූපකයේ සමාන කරනවා සමාරියේ උසස් සමාජ කතුන් ගත කළා ඒ සුඛෝපභෝගී ජීවිතයට උපහාසාත්මක ලෙස ඉදිරිපත් කරනවා තරබාරු එළදෙනුන් හරියට නිකන් සමාරියේ ඒ අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ස්ත්‍රීන් වගේ කියලා. ඒ තුල එදා සමාජය තුල තිබුණු සමාජ අසාධාරණත්වය පැහැදිලිව පෙන්눔 කළා. මේ විදිහට ආමෝස් කියන දිවසිවරයාත් එක්ක සමාජ සාධාරණත්වයේ කියන මාතෘකාව තමන්ට රචනාමය ප්‍රශ්නයකදී ගලපන්න පුළුවන් හැකියාව දරුවෝ විසින් පැහැදිලි කරගන්න එක හොඳයි විභාගයේ කියන ඉලක්කයේදී. හොඳයි ගරු පියතුමනි, අපි අද දිනේ මේ දිවැසිවරුන් සම්බන්ධව දිවැසිවරුන් පුරාණ ගිවිසුමේ මොන වගේද අපි වර්ගීකරණය කරන්නේ, දිවැසිවරුන්ගේ කැඳවීම කොයි වගේද, ඒ වගේම දිවැසිවරුන්ගේ ඉගැන්වීම්, ඒ වගේම විශේෂයෙන්ම සුළු දිවැසිවරයෙකු විදිහට ආමෝස්තුමාගේ
වැදගත්කම ඔහු කොහොමද සමාජ අසාධාරණයන් ඉදිරියේ නොබියව පෙනී සිටියේ කියන කාරණා අපි කතා කරා. ඉතින් ආදර දුවේ පුතේ මේ නිපුණතා මට්ටම තුල අපි විශේෂයෙන්ම අවධානය යොමු කරා මේ දිවැසිවරුන්ගේ ඉගැන්වීම් හරහා. ඒකට මේ ඉගැන්වීම් වලින් අපේ ජීවිතවලට ගන්නට පුළුවන් පාඩම් අපි අවබෝධ කර ගැනීම වඩා වැදගත්. ඔබගේ විභාගයේදී ඔබ පිළිතුරු සපයද්දී. ඒක නිසා ඔබ අධ්‍යයනය කරද්දී වඩා මේ ඉගැන්වීම් ඒ වගේම කැඳවීම් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් යෝග්‍යයි. එසේනම් ආදර දුවේ පුතේ අද අපි මේ වැඩසටහන මෙතකින් නිමා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.